समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सगमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉද බික්කවේ අසුතවා පුතුජ්ජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මස්සකෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධම්මස්ස අකෝ විදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ පඨවින් පඨවිතෝ සංජානාති පඨවින් පඨවිතෝ සංඤත්වා පඨවින් මඤ්ඤති පඨවියා මඤ්ඤති පඨවිතෝ මඤ්ඤති පඨවින් මේති මඤ්ඤති පඨවින් අභිනන්දිති තං කිස්ස හේතු අපරිඤ්ඤාතං නස්සාති වදාමි තී වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි ජයමග රූපවාහිනී නාලිකාවේ සූත්‍ර ධර්ම විවරණ කියන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ නිවැරදි බුද්ධ වචනය ඉදිරියට අරගෙන යාම සඳහා නිවැරදි බුද්ධ වචනය අපේ පින්නතුන්ට තව තවත් sannivedanaya කිරීම සඳහා ජයමග රූපවාහිනිය විසින් සාකච්ඡා කර සකස් කරගත්ත දහම් අනුශාසනා වැඩපිළිවෙලක්. මේ සූත්‍ර ධර්ම විවරණ තුලින් බලාපොරොත්තු වෙන්නේ නිවැරදි ධර්මය කුමක්ද කියලා සූත්‍ර ධර්මානුසාරයෙන්ම සමාජගත කිරීම. එදා සම්මා සම්බුදු පියාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙන්නට කලින් මාරයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පරිනිර්වාණයට ආරාධනා කරද්දී බුදුරජාණන් වහන්සේ මොකද සඳහන් කළේ වික්ත පිරිසක් විනීත පිරිසක් බහුශ්‍රුත පිරිසක් ඒ වගේම ධම්මානුධම්ම පිරිසක් මේ වගේ පරමත ධර්මයෙන් ධර්මානුකූලව විසඳන පිරිසක් බිහි වෙනකන් පරිනිර්වාණය සිද්ධ වීම අභව්‍යයි කියනවා. හේතුව තමයි බුදු පියාණන් වහන්සේ දන්නවා මේ ශාසනය කියන්නේ මේ ධර්මය කියන්නේ කොච්චර වටින දෙයක්ද කියලා. බුදුරජාණන් වහන්සේ දන්නවා තුන් ලෝක වාසී සත්‍යයන්ට මේ බුද්ධ ශාසනයෙන් පස්සේ ආපහු මෙහෙම සැනසෙන්න ශාසනයක් ලැබෙන්නේ කල්ප කෝටි කාලාන්තරයක් ගියාට පස්සේ කියලා. සමහරට ඒකත් මේ ඉන්න අයට මගහැරෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ බොහෝ කරුණු කාරණා නිසා බුදුරජාණන් වහන්සේ මාරයාට සඳහන් කළේ බහුශ්‍රුත ධර්මදර විනයදර නිවැරදි පිරිසක් බිහි වෙනකන් මගේ පරිනිර්වාණය බලාපොරොත්තු වෙන්න එපා කියලා. ඉතින් එදා ඒ උතුමන් වහන්සේ මහෝත්තමයන් වහන්සේ ගත් අදිෂ්ඨානය නිසා අපි සැනසෙනවා. අපි ගෙවන මේ පැවිදි ජීවිතය කියන්නේ එදා බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානය නිසාමයි. අපේ පින්නතුන් බණ ටිකක් අහලා හරි චිත්ත පීඩා නැති කරගන්නේ එදා ඒ බුදු පියාණන් වහන්සේ ගත් අදිෂ්ඨානය නිසාමයි. ඇයි ගත් අදිෂ්ඨානය නිසා කියන්නේ ඒ අදිෂ්ඨානයට අනුකූලව බහුශ්‍රුත ධර්මදර විනයදර පිරිසක් සිව්වනක් පිරිසක් සකස් වුණා. බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණත් ඒ උතුම් සිව්වනක් පිරිස අපිට අද සැනසෙන්න පුළුවන් විදියට අතින් අතට මේ උතුම් ධර්මය ත්‍රිපිටක ධර්මය අපේ අතට ලැබෙන විදිහට කටයුතු කරන්න තියෙනවා. අපේ වගකීම තමයි එහෙනම් අපිත් බහුශ්‍රුත වෙලා ධර්මදර වෙලා විනයදර වෙලා පරමත වැරදි මත වැරදි දෘෂ්ටි ධර්මානුකූලව මෛත්‍රියෙන් ප්‍රඥාවෙන් විසඳමින් මේ ධර්මය වර්තමානයේ තුල රැකගෙන ඉදිරි අනාගතයට බාර දෙන එක. අන්න ඒ නිසා තමයි විශේෂම සූත්‍ර ධර්ම විවරණය ආරම්භ වුනේ. ත්‍රිපිටකය සමාජගත කරන්න.
අපි ඊයේ දවසේ සාකච්ඡා කළා මජ්ක්‍ධිම නිකායේ පණ්ණාසක තුනක් තියෙනවා කියලා කතා කළා. මූල පණ්ණාසක, මජ්ක්‍ධිම පණ්ණාසක, උපරි පණ්ණාසක කියලා. ඊයේ දවසේ සාකච්ඡා කළා මූල පණ්ණාසකේ සූත්‍ර 50 ගැන කෙටි සංක්ෂිප්ත විග්‍රහයක්. සීලයට දමලා, සමාධියට දමලා, විදර්ශනාට දමලා අපි සාකච්ඡා කළා ඊයේ ඒ සූත්‍ර 50න් සූත්‍ර 15ක් පිළිබඳව කෙටි සංග්‍රහයක්, කෙටි විග්‍රහයක්. අද ඉඳලා මොකද වෙන්නේ? අන්නේ සූත්‍ර 50 සූත්‍රයෙන් සූත්‍රය දෛනිකව දේශනා කරනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා. එතකොට අපට අද පැවරුනේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේහි පළවෙනි වර්ගයේ තියෙන, පළවෙනි වර්ගය කියන්නේ මූල පරියාය වර්ගයේ තියෙන මූල පරියාය සූත්‍රය දේශනා කරන්න. මූල පරියාය සූත්‍රය කියලා කියන්නේ සියලුම ධර්මයන්ට මුල් වූ අසාධාරණ හේතු. සියලුම ධර්මයන් කියන්නේ කාම, රූප, අරූප ආදී මේ තුන් ලෝකේම තියෙන සියලුම ධර්මයන්ට සාධාරණ වුණු පොදු වුණු කාරණා පිළිබඳව සාකච්ඡා කිරීම තමයි මේ සූත්‍රයේ සිද්ධ වෙන්නේ. මූල පරියාය සූත්‍රය. මේ සූත්‍රය දේශනා කරන්නට හේතුනේ පින්වත්නි හොඳට ත්‍රිවේදය හදාරපු බ්‍රාහ්මණ තරුණයෝ පිරිසක් 500 දෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා හොඳට ධර්ම විනය හදාරනවා. ස්කන්ධ ධාතු ආයතන පිළිබඳ හොඳට අවබෝධ ධර්ම ඥානය ඇති කරගන්න බහුශ්‍රృతභාවය. හැබැයි මේ බහුශ්‍රృతභාවයේ ධර්මයේ පිළිබඳව ඇති කරගත්ත ත්‍රිවේදයත් හොඳට හදාරපු මේ වික්ෂුන් වහන්සේලාට විදර්ශනාව කියන කාරණාව හරියට සිද්ධ වෙච්ච නැති නිසා මාන්නය ඇති වුණා. ඒක අපටත් වෙන්න පුළුවන් දෙයක්. සූත්‍ර ධර්ම හදාරද්දී ඒ සූත්‍රවලට අදාළ අටුවා ටීකා හදාරද්දී අභිධර්මයේ සහ විනය හදාරද්දී අපි පංචස්කන්ධ විදර්ශනාවක් නැතුව සමතයක් ජීවිතේ පුරුදු කරන්නේ නැතුව සීලාදී ගුණධම් වර්ධනය කරන්නේ නැතුව ඒ දැනුමත් එක්ක ඉස්සරහට ගියොත් දන්න මාන්නක්කාර භික්ෂුවක්, මාන්නක්කාර භික්ෂුණියක්, මාන්නක්කාර උපාසකෙක්, මාන්නක්කාර උපාසිකාවක් බිහි වෙනවා. අපරාධේ. දන්න දේ නිසා මාන්නේ ඇතිවීම මහා ලාභයක්. අපි එහෙම වෙන්න හොඳ නැහැ. අපි මේවා හදාරන්න ඕන, මේවා දැනගන්න ඕන. ඒක අනිවාර්යමයි. බහුශ්‍රృత වෙන්න ඕන. හැබැයි විදර්ශනාව, චිත්ත සමත, සීලාදී ගුණ ධර්ම එක්ක සමගාමීව තමයි මේ කරන් යන්න ඕනේ. ඒකට කවදාවත් මාන්නයක් ඇති වෙන්නේ නැහැ. නිහතමානී භික්ෂුවක්, නිහතමානී භික්ෂුණියක්, නිහතමානී උපාසකෙක්, නිහතමානී උපාසිකාවක් එතන ගොඩ නැගෙනවා. සාරිපුත්ත මහා මොග්ගල්ලාන, ඒ වගේ මහා ප්‍රජාපති යශෝදරා වැනි මහා තෙරුන් වහන්සේලාගේ, තෙරණියන් වහන්සේලාගේ ජීවිතයේ තිබ්බ නිහතමානීකම දිහා බලන්න කොච්චරනම් දන්නවද? ඒත් නිහතමානී. අන්න විදර්ශනාව, අන්න චිත්ත සමතය උන්වහන්සේලාගේ ජීවිතවල තිබ්බ නිසා. ඉතින් මේ සඳහන් කරන මේ මූලපරියාය සූත්‍රයේ නිදාණය වුණ ත්‍රිවේදය හදාරලා ශාසනයට ඇවිල්ලා පැවිදි වෙලා ධර්ම ඥානය ඇති කරගත්ත මේ භික්ෂුන් වහන්සේලාට විදර්ශනාව තිබෙන්නේ නැති නිසා, චිත්ත සමතයන් ප්‍රබලව තිබෙන්නේ නැති නිසා මොකද උනේ? මාන්නෙන් ජීවත් වුණා. ඉතින් අම්ම කෙනෙක් වගේ බුදුරජාණන් වහන්සේ, තාත්තා කෙනෙක් වගේ බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්ත මේක ලොකු අනුතුරක්. අපිට එහෙම හිතෙන්නේ නැහැ. අපිට හිතන සාමාන්‍ය දෙයක් කියලා නෑ. දහම් දැනුමත් එක්ක ඇති වෙන මාන්නය විශාල අනුතුරක්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක දැනගෙන හිතනවා මෙයාලගේ මාන්නය දුරු කරන්න නම් මීට වඩා මෙයාලා දන්න තරමට එහා ගිය දෙයක් දේශනා කරන්න වෙයි. මේ සූත්‍ර දේශනාව අවසානයේ සඳහන් කරනවා මේ භික්ෂුන් වහන්සේලා මේක සතුටින් අනුමෝදන් වෙලා නැහැ කියලා. ඒක තේරිලා නැහැ හරියට. සමහරට පින්නතුන්ටත් මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරද්දී, දැන් බුද්ධ වචනයට අනුකූලව අපි දැන් මේක දේශනා කරද්දී සමහර පින්නතුන්ට තේරුම් ගන්න අමාරු වෙන්නත් පුළුවන්. මේක ගැඹුරට යන සූත්‍රයක් නිසා. නමුත් මේ ගැඹුර අපි අවබෝධ කරගන්න ඕනේ. මොකද පංචස්කන්ධ විදර්ශනාවෙන් අපි නිවන් දකින්න මේවා දැනගන්න ඕන නිසා.
ඉතින් බුදු පියාණන් වහන්සේ මොකද කළේ? අර ස්වාමීන් වහන්සේලා 509ම කැඳවලා ආනන්දයන් වහන්සේත් ළඟ වැඩ ඉන්නවා. ඔන්න මූලපරියාය සූත්‍රය දේශනා කරන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ ඉන්නවා මේ ලෝකය පිළිබඳව හතරාකාරව දකින්න පිරිසක්. එක පිරිසක් තමයි පෘථග්ජන පිරිස. මේ පංචස්කන්ධ ලෝකාදිය දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්මාදී මේ ලෝක පෘථග්ජනය දකින්න එක විදියකට. ඊළඟට සෝතාපන්න සකෘදාගාමී උතුමන් වහන්සේලා මේ ලෝකයේ දිහා බලන්නේ තවත් විදියකට. ඊළඟට රහතන් වහන්සේලා සහ බුදුරජාණන් වහන්සේලා අතර දැක්මේ වෙනසක් නැති වුණත් අවබෝධ කර ගැනීමේ ක්‍රමවේදය අනුව මේ සූත්‍ර දේශනාවේ කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ මාර්ගය පෙන්වීම තුළ රහත් වුණා. බුදුරජාණන් වහන්සේ තවත් කෙනෙකුගේ උදව්වක උපකාරයක් නැතුව ධර්ම අවබෝධ කළා. රහතන් වහන්සේලා බුදු පියාණන් වහන්සේගේ මඟ පෙන්වීම තුළ අවබෝධයටපත් වුණා. බුදුරජාණන් වහන්සේ තවත් කෙනෙක්ගේ මාර්ගයක් පෙන්වීමක් නැතුව අවබෝධයටපත් වුණා. ඒ අනුව උන්වහන්සේලා වෙනස්. ඒ විදිහට මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ කොටස් 4කට බෙදනවා. පෘථග්ජන, ඊළඟට සේක, සෝතාපන්න සකෘදාගාමී අනාගාමී ආදී උතුමන්, ඊළඟට රහතන් වහන්සේලා සහ සම්මා සම්බුදු පියාණන් වහන්සේ නැත්නම් තථාගතයන් වහන්සේ කියලා. බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම දේශනා කරනවා මෙතන ඉඳලා හොඳට අහගෙන ඉන්න පින්නක්නේ. ඉද බික්කවේ අසුතවා පුතුජනෝ අරියාණං අදස්සාමි. මේ සමාජය තුල ඉන්නව නම් මේ ස්කන්ධ ධර්ම ආයතන ගැන බුද්ධ වචනය ගැන මනා දැනුමක් නැති පෘථග්ජන කෙනෙක්. එයාගේ ලක්ෂණ ටිකක් බුදුන් වහන්සේ දේශනා කරනවා. අරියාණං අදස්සාවි. මේ පෘථග්ජන කෙනාගේ එක ලක්ෂණයක් තමයි එයාට ස්කන්ධ ධාතු ආයතන ගැන අවබෝධය නැහැ. ඒ නිසා කියනවා අසුතවා පුතග්ජනෝ. ඊළඟ අරියාණං අදස්සාවි. ඒ කියන්නේ ආර්යයන් වහන්සේලා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා දකින්නේ නැහැ මෙයා. දකින්නේ නැහැ කියන අස් දෙකෙන් දකින්නේ නැහැ කියන එක නෙවෙයි, තේරුම් ගන්න නැහැ කියන එක. ඊළඟට අරිය ධම්මස්ස අකෝවිදෝ. ඒ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා යම්කිසි ආර්ය ධර්මයක් දේශනා කරනවා නම් ඒ ධර්මයේ තුල දක්ෂ විදියට හැසිරෙන්න මෙයාලා දක්ෂ නැහැ. අකෝවිදෝ. අරිය ධම්මේ අවිනීතෝ. ඒ වගේම මේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා යම්කිසි ධර්මයක් තුලින් සැනසුණාද ඒ ධර්මයේ තුල මෙයා අවිනීතයි. ඒ ධර්මයේ තුල එයා විනීත වෙන්නේ නැහැ, සංවර වෙන්නේ නැහැ. ඊළඟ නැවත ඒක කියනවා සප්පුරුෂාණං අදස්සාවි. නැවත අර කාරණාවම මතු කළා කියනවා. ඒත් සප්පුරුෂාණං අදස්සාවි කියන්නේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නොදකිනව කියන එක. සප්පුරුෂ ධම්මස්ස අකෝවිදෝ. ඒ උතුම් සප්පුරුෂයන් වහන්සේලා හික්මවන ධර්මයෙන් හික්මෙන මෙයාට හැකියාව නැහැ, දක්ෂතාවය නැහැ. සප්පුරුෂ ධම්මේ අවිනීතෝ. ඒ උතුම් සප්පුරුෂ ධර්මයේ විනීත නැත්නම් සංවර භාවයටපත් වෙන්නේ නැහැ. ඊළඟට සඳහන් කරනවා පටවින් පටවිතෝ සංජානාති. මෙන්න මේ විදියට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ස්කන්ධ ධාතු ආදී ආයතන ධර්ම ගැන නොදන්න කෙනා, බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නොදකින කෙනා, ආර්ය ධර්මයේ අදක්ෂ කෙනා, ආර්ය ධර්මයේ සංවර නැති කෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පටවින් පටවිතෝ සංජානාති. ඒ මොකක්ද කියන්නේ? මේ පඨවි දැන් අපි දන්නවනේ දැන් අපි පඨවි ආපෝ තේජෝ වායෝ කියලා අපි දන්නවා රූප හතරක් තියෙනවා කියලා. සූත්‍රාන්ත ක්‍රමයට පඨවිය කියන්නේ කෙස්, ලොම්, නිය, දත්, හම්, මස්, නහර, ඇට මිදුළු ආදී තද ගතියෙන් යුක්ත දේවල් වලට කියනවා පඨවි කියලා. කෙස් කියන්නේ පඨවියක්, ලොම් කියන්නේ පඨවියක්. ඇයි? තදයි. තද ගතිය රහු වෙනවනේ. ඊළඟට තියෙන අපේ ශරීරයේ ආපෝ කොටස්, ගලා යන කොටස්, සෙම, කඳුළු, දහඩිය, වුරුණු තෙල් ආදී
ආපෝ කොටස් තියෙනවා. වැగిරෙන නිසා ආපෝ කියලා කියනවා. ඊළඟට මේ ශරීරයේ තියෙන තේජෝ කොටස්. ආහාර දවන උෂ්ණේ තියෙනවා. ඊළඟට ශරීරයේ ජරාට පත් කරන උෂ්ණේ තියෙනවා. ඊළඟට ඇහැ දැවිල්ලයි ඇඟ දැවිල්ලයි කියන ශරීරයේ දැවීම ඇති කරන උෂ්ණ ආදිය අපේ ශරීරයේ එහෙම තේජෝ ධාතුව තියෙනවා. ඊළඟට වායෝ ධාතුව කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස වායුව. ශරීරයේ පුරාම දුවන වායුව අංගමංගානුසාරී වායුව. බඩවැල ඇතුලේ තියෙන වායුව ඊළඟට බඩවැල එළියෙන් තියෙන වායුව. මේ විදිහට අපේ ශරීරයේ වායෝ ධාතුව ක්‍රම 6කට බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් දේශනා කරනවා හොඳට මේ සූත්‍රය පින්නත් අහගෙන ඉන්න. අර ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව දැනුමක් නැති ඒ නිසා අසෘතවා පුතග්ජන කියන කෙනා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නොදකින කෙනා ආර්ය ධර්මයේ අදක්ෂ කෙනා ආර්ය ධර්මයේ විනීත වෙන්නේ නැති කෙනා පටවින් පටවිතෝ සංජහනාති. එයා මේ කෙස් කියන එක ගමු. කෙස් කියන එක එයා අඳුනගන්නේ සංඥා විපල්ලාස සහිතව. මොකද්ද මේ සංඥා විපල්ලාසය කියන්නේ? අනිච්චේ නිත්‍ය සංඥා. දුක්ඛේ සුඛ සංඥා. අනත්තේ අත්ථ සංඥා. අසුභේ සුභ සංඥා. කෙස් ගහ කියන්නේ සුභ දෙයක්ද? අපි දන්නවා ඒක වර්ණ වශයෙන්, සටහන් වශයෙන්, පිහිටි තැන් වශයෙන්, අවකාශ වශයෙන්, ගන්ධ වශයෙන් පිළිකුල්. හැබැයි මේ අසුතවත් පෘථග්ජනයා මේ කෙස් හඳුනගන්නේ සුභ වශයෙන්. අසුභ දේ සුභයි කියලා හඳුන ගැනීම සංඥාව හඳුනා ගැනීම විපරීත වීම හේවත් සංඥා විපල්ලාසය. ඊළඟට මෙයා මේ කෙස්වල ඇතිවීම නැතිවීම දකින්නේ. ඒක සංඥා විපල්ලාසයක්. ඊළඟට මේ කෙස් කියන්නේ සැපයට හේතුන කාරණාවද දුකට හේතුන කාරණාවද? දුකක්. ඒත් මෙයා කෙස් හඳුනගන්නේ සැපයට හේතුන කාරණාවක්. ඊළඟට කෙස්වල ආත්මයක් තියෙනවද? දැන් ශරීරේ කොණ්ඩේ වුණ අපි તો කොණ්ඩේ දිග කෙනෙක් කොණ්ඩේ කපලා දෙනවා තව කෙනෙකුට කොණ්ඩ භාගයක්. දැන් අර දුන්න භාගයේ මෙයා ඉන්නවද? එහෙම නැහැනේ. නියපොත්තක් කැපුවා කියමු නියපොත්ත කියන්නේ පටවියනේ. නියපොත්ත කෑල්ලක් කපලා දැම්මට පස්සේ තමන්ගේ නියපොත්ත කෑල්ල ඉන්නවද? තමන්ගේ නියපොත්ත කෑල්ල නැහැනේ. එතකොට එළියට බැහැර කරන පටවි කොටස් වලත් මේ ශරීරය තුළ තියෙන පටවි කොටස් වලත් කෙස්ලොම් නියදත් ආදීෙහි ආත්මයක් නැහැ. හැබැයි මේ අසෘතවත් පුතග්ජනයා මොකද හිතන්නේ? එයා හිතනවා මේකේ කෙනෙක් ඉන්නවා. ඒ කෙනාගේ කෙස්, කෙනාගේ හං, කෙනාගේ නියපොතු, කෙනාගේ ලේ ආදී වශයෙන් මේ පටවි ධාතුව හඳුනගන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පටවින් පටවිතෝ සංජානාති. මෙයා කෙස් ගහ නිට්ටයයි සුඛයි ආත්මයි ඊළඟට සුභයි කියලා වැරදි ආකාරයෙන් තමයි ගන්න. කවුද? අසෘතවත් පෘථග්ජනයා. ඊළඟට සඳහන් කරනවා පටවින් පටවිතෝ සංඤත්තා පටවින් මඤ්ඤති. ඒ මොකද්ද කියන්නේ? යමෙක් මේ විදියට කෙස් කියන පටවි ධාතුව නිට්ටය වශයෙන් සුඛ වශයෙන් ආත්ම වශයෙන් සුභ වශයෙන් ගැනීම තුල මඤ්ඤණාවක් නැති වෙනවා. මොනවද මේ මඤ්ඤතිවත් මඤ්ඤණා කියන්නේ? තණ්හාව ඇති වෙනවා. දෘෂ්ටි ඇති වෙනවා. මානය ඇති වෙනවා. දැන් බලන්න කෙස් ගහ අරගත්තට පස්සේ කෙස් ගහය ගැන කෙස් ගහේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභාදිය නොදන්න කෙනාට කෙස් ගහ ගැන තණ්හාවක් තියෙනවද නැද්ද? තණ්හාවක් තියෙනවා. කෙස් ටික යම්කිසි අවස්ථාවක අපි හිතමු පිළිකාවක් හැදලා ගලවන්න උනා කියලා. ඉවත් කරන්න උනා කියලා මට හරි දුකයි. ඇයි ඒ දුක? දුකට හේතුව මොකද්ද? තණ්හාව. එහෙනම් කෙස් ගැන තණ්හාව තිබ්බ නිසා තමයි කෙස් ටික ඉවත් වෙද්දී දුක ඇති වෙන්නේ. අපි හිතමු දැන් ගෙදර තියෙනවා ගුවන් විදුලි යන්ත්‍ර දෙකක්. එක ගුවන් විදුලි යන්ත්‍රයක් අලුත්ම ගුවන් විදුලි යන්ත්‍රය ඔන මේසුර ලස්සනට තියෙනවා. අනිත් ගුවන් විදුලි යන්ත්‍රයේ ඇතුළෙනුත් කැඩිලා එළියෙනුත් කැඩිලා ක්‍රියා කරන කොටසුත් කැඩිලා පරණ ගුවන් විදුලි යන්ත්‍රයක් තියෙනවා. ඔන්න ගෙදර ඇඳ යට හරිය නැත්තම් ඔය ගබඩා කාමරයක හරි. දැන් කවුරු හරි අර ගබඩා කාමරයේ තියෙන ඒ ගුවන් විදුලි යන්ත්‍රය මොකක් හරි දෙයකට අරගත්තට පස්සේ ඒ වැටිලා මේක තවත් කැඩෙනවා.
එතකොට දුකක් ඇති වෙයිද? නෑ. ඉතින් කැඩිච්ච එක නේ ඔක් කොහොම. හැබැයි ගෙදර දරුවෙක් හරි ගෙදර වැඩිහිටියෙක්ගේ අතින් හරි අර මේස් උඩ තියෙන හොඳ ගුවන් විදුලි යන්ත්‍රය වැටිලා කැඩුණා. ඉතින් මොකද වෙන්නේ? ඔන්න කෑ ගහනවා. ඇයි? දුකයි. බලන්න එක ගුවන් විදුලි යන්ත්‍රයක් කැඩුනම දුක නෑ. අනිත් ගුවන් විදුලි යන්ත්‍රය කැඩුනම හරි දුකයි. මොකද්ද හේතුව? අර ඇඳ යට තිබ්බ ගුවන් විදුලි යන්ත්‍රය ගැන අපට තණ්හාවක් නෑ. ඒ නිසා කැඩුනට අපට කමක් නෑ. හැබැයි මේස් උඩ තියෙන ගුවන් විදුලි යන්ත්‍රය ගැන අපට ලොකු තණ්හාවක් උපාදානයක් තියෙන නිසා ඒක කැඩෙනකොට මොකද වෙන්නේ? දුකයි. එතකොට මෙතන සඳහන් කරනවා පටවින් පටවිතෝ සංඤත්තා පටවින් මඤ්ඤති කියන්නේ කෙනෙකුට කෙස් ගැන නিত্য සුඛ ආත්ම සුභ හැඟීම් තියෙනවා නම් අන්නේ කෙස් ගහගෙන මෙයාට තණ්හාවක් ඇති වෙනවා. ඒකයි කෙස් කැඩෙනකොට කෙස් ඔය සමහර කාන්තාවන් කෙස් කැඩෙන්නේ එහෙම කෙස්. එතකොට යාට හරි දුකයි. ඇයි කෙස් ගැන තණ්හාවක් තියෙන නිසා. ඊළඟ කෙස් ටික පිළිකාව කියලා ඉවත් කරන්න උනොත් මෙයාට හරි දුකයි. අන්න බලන්න. එතකොට කෙස් ගැන තණ්හාව උපදින අසෘතවත් පුතග්ජනයාට කෙස් වල ඇත්ත නොදන්න නිසා. ඊළඟට කෙස් ගැන මෙයාට ඇති වෙන ඊළඟ කාරණා මොකද්ද? දිට්ඨිය ඇති වෙනවා. මෙයා හිතන්නේ කෙස් කාගේව කියලාද? අයිතියක් නැති අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයේ කෙස් මෙයාට හිතනවා අසෘතවත් පුතග්ජනයාට මගේ කෙස්. අනිකුත් පටවි කොටස් ගැනත් එහෙමයි මෙයාට. මගේ කෙස්, මගේ ලොම්, මගේ නියපොතු, මගේ දත්, මගේ හම්, මගේ ලේ, මගේ අස්ති ආදී වශයෙන් යම් තාක් පටවි කොටස් තියෙනවා නම් මෙයා ඒවා දෘෂ්ටි වශයෙන් ඒවායේ ආත්මයක් ඇත, ඒ ආත්මය මගේ කියලා ගන්න ගතියක් තියෙනවා. ඊළඟ මානෙ කියන්නේ එයාගේ කෙස් පිළිබඳව ඇති වෙන සංඥා විපල්ලාසය නිසා, වැරදි අදහස් නිසා, නিত্য සුඛ ආත්ම වශයෙන් ගැනීම නිසා එයා අනිත් කෙස් වලට ඒවා සංසන්දනය කර කර මාන්නය ඇති කරගන්නවා. මෙයාගේ කෙස් වගේ නේ මගේ කෙස් දිලිසෙනවා. මෙයාගේ කෙස් වගේ නේ මගේ කෙස් හරි දිගයි. මෙයාගේ කෙස් වගේ නේ මගේ කෙස් හරිම කළුයි. මෙයාගේ කෙස් වගේ නේ මගේ කෙස් හරිම ඝනයි. බලන්න කෙස් ගහ නිසා මාන්නෙන් ඉන්නේ කොච්චර ඉන්නවද? කොණ්ඩේ නිසා. ඒකට සඳහන් කරනවා පටවින් පටවිතෝ සංඤත්තා පටවින් මඤ්ඤති. ඉස්සෙල්ලා අපි කතා කරේ මොකද්ද? හොඳට අහගන්න කියලා ඒක අපි සඳහන් කළේ. පටවින් පටවිතෝ සංජානාති කියන්නේ අසෘතවත් පෘථග්ජනයා, ඇත්ත නොදන්න පෘථග්ජනයා. පටවිය කියන්නේ මේ කෙස්ලොම් නේදත් ආදී තද කොටස්. අන්නේ තද කොටස් පිළිබඳව මෙයාට ඇති වෙන්නේ නিত্য සුඛ ආත්ම සුභ හඳුනා ගැනීම සංඥා. ඒ නිසා කියනවා පටවිය සංඥා විපල්ලාසයෙන් හඳුනගත්තා. දෙවනුව කියනවා මේ හඳුනා ගැනීම නිසා, වැරදි හඳුනා ගැනීම නිසා, වැරදි විපල්ලාසය නිසා පටවින් පටවිතෝ සංඤත්තා පටවින් මඤ්ඤති. පටවිය මේ කෙස්සාදී තද කොටස් වැරදි ආකාරයට හඳුනා ගැනීම නිසා මෙයා වැරදි විපරීත අදහස් ඇති කර ගන්නවා, මඤ්ඤණා ඇති කර ගන්නවා. ඒ කෙස් මගේ කියලා, ඒ කෙස් ගැන තණ්හාව ඇති වෙනවා. ඒ කෙස් අන් කෙස් වලට සංසන්දනය කර කර හීනමාන, සදිසමාන, සෙය්‍යමාන ආදී මාන්නක්කාරකම් ඇති කර ගන්නවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අසුතවත් පෘථග්ජනගේ ලක්ෂණය තමයි පටවියා මඤ්ඤති. මෙයා හිතනවා මම මේ කෙස් ගහේ තමයි ඉන්නේ. පොඩක් බලන්න දැන් කණ්ණාඩි ඉස්සරහට ගියාට පස්සේ අදහසක් එනව නේද මම ඉන්නවා කියලා. කණ්ණාඩි ඉස්සරහා මම ඉන්නව කියලා අදහසක් එනව නේද? ඒ මම ඉන්නව කියලා පේන්නේ මොනවද? කෙස්, හම, නහය, කට, දත් ටික, ඇස් ටික, ඇස් දෙක, ශරීරය අතපය. තමන්ට දැන් කණ්ණාඩි ඉස්සරහට ගියාට පස්සේ මම ඉන්නවා කියලා දැනෙනවනේ. දැන් අපි මෙහෙම හිතමු පුතේ ඔයා කොහෙද කියලා කතා කරනවා. එතකොට පුතා මොකද කරන්නේ? මම ඉන්නෝ, මම මෙහෙ. ඒ මම මෙහෙ කියන්නේ එතන තියෙන්නේ මොනවද එතකොට? මම මෙහෙ ඉන්නෝ කියද්දි මොකද්ද මොනවද ඉන්නේ එතන? කෙස්, ලොම්, නිය, දත්, මස්, නහර මේ කෑලි ටික නේද? එතකොට මේ ඔක්කොම එකට අරගෙන තමයි අපි කියන්නේ මම ඉන්නෝ, මම ඉන්නවා, මම හිටියා. එතකොට ඒ මම ඉන්නවා කියලා මේ ඔක්කොම ටික ගන්නවා නම් මේ ඔක්කොගේම හැම කෑල්ලකම මම ඉන්නවා කියලා අදහසක් තියෙනවද නැද්ද පෘථග්ජන කෙනාට? අදහසක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? දැන් අපි හිතමු
තමන් නියපොත්තක් කපලා මේ එළියට දානවා. දැන් තමන් යම් කිසි වැඩකදී ආපහු එළියට යද්දී අර නියපොතු කෑල්ල දකින්නවා. මොන වගේ අදහසක් දෙන්නේ? මගේ නියපොතු කෑල්ල. නියපොතු කෑල්ලක් කියන අදහස නෙවෙන්නේ. මගේ නියපොතු කෑල්ල. තමන් ඔන්න අපි දුක කොණ්ඩේ පීරුව කියලා ගෙදරක නම්ම කෙනෙක් දැන් පනාවේ කොණ්ඩ ගස් 10ක් විතර එකතු වුණා. ඔය කොණ්ඩ ගස් ටික ගලවල විසිකලා. කාමරේ තැනකට විසිකලා කියමු. දැන් වෙනත් වැඩක යෙදිලා ආපහු කාමරේට එනකොට අර කෙස් ගස් ටික දකින්නවා. දකින්නකොට මොකක්ද වෙන අදහස? මගේ කෙස් ගස් ටික. ඒ කියන්නේ පෘථග්ජන කෙනා පටවියා මඤ්ඤති කියන්නේ පින්නත්නි එයා මේ පටවි කොටස් වල ආත්මයක් ඇතයි කියලා හිතනවා. කෙස් වල තමයි මං ඉන්නේ, ලොම් වල තමයි මම ඉන්නේ, හං වල තමයි මම ඉන්නේ, දත් වල තමයි මං ඉන්නේ කියලා මෙයාගේ හිතේ ඇති වෙන අදහසට කියනවා අසෘතවත් පෘථග්ජනයාගේ අදහසට කියනවා පටවියා මඤ්ඤති. ඊළඟට මෙයා හිතනවා පටවිතෝ මඤ්ඤති. ඒ විතරක් නෙවෙයි අසෘතවත් පෘථග්ජනයේ වෙලාවකට හිතනවා මේ කෙස් වලින් බැහැරව වෙන්න ති ආත්මය තියෙන්නේ. එහෙමත් හිතනවා. වෙලාවකට හිතනවා මේ කෙස් වල තමයි ආත්මය තියෙන්නේ, වෙලාවකට හිතනවා මේ කෙස් වලින් බැහැරව වෙන්න ති ආත්මය තියෙන්නේ. ඊළඟට පටවින් මේති මඤ්ඤති. ඊළඟට මෙයා කෙස් ආදී පටවි කොටස් ගැන මෙයාට එනවා අදහසක් මේ කෙස් මගේ පටවින් මේති මඤ්ඤති. මේ කෙස් මගේ, ලොම් මගේ, නිය මගේ, දත් මගේ, මස් මගේ කියලා මෙයාට සංකල්ප තියෙනවා. ඊළඟට සඳහන් කරනවා පටවින් අභිනන්දති. අන්න ඒ නිසා මොකද කරන්නේ? මෙයා හැමතිස්සෙම ඒ කෙස්, ලොම්, නිය, දත්, හම්, මස්, නහර ආදී පටිවි කොටස් අභිනන්දනය කරනවා. සතුටින් පිළිගන්නවා. බලන්න කණ්ණාඩි ඉස්සරහට ගියාට පස්සේ මොකද වෙන්නේ? අනේ මගේ කොණ්ඩේ, අනේ මගේ හමේ පාට, අනේ මගේ දත් ටික. බලන්න වෙලාවක හරීම සන්තෝෂයෙන් කණ්ණාඩි ඉස්සරහ ඉන්නවද නැද්ද? තමන්ගේ ඉස්සර ඡායාරූපයක් දැක්කට පස්සේ මොකද වෙන්නේ? අවුරුදු 17 18 එහෙම ඡායාරූපයක් දැක්කොත් අනේ ඉතින් ඉස්සර මගේ පාට, ඉස්සර මගේ කොණ්ඩේ, ඉස්සර මගේ හම, ඉස්සර මගේ උසමහත සතුට වෙනවද නැද්ද? හරියම කැමති නේද තමන්ගේ පරණ ෆොටෝ අනිත් අයට පෙන්වන්න. ඔය වැඩිහිටි අම්මලා තාත්තලාගේ එහෙම ගතියක් තියෙනවා. තරුණ කාලේ ෆොටෝ ඔය එන ඥාතීන්ට දරුවන්ට පෙන්වන්න හරි කැමතියි. ඇයි? තමන්ගේ තරුණ කාලේ ඒ රූපෙ දිහා බලලා මොකද වෙන්නේ මෙයා? සතුටු වෙනවා. මගේ ඒ කාලේ පාට, මගේ ඒ කාලේ කොණ්ඩේ, මගේ ඒ කාලේ තරුණකම, මගේ ඒ කාලේ ජවය එන අයට පෙන්වනවා. පේන්න හරි තියෙන ඔය ෆොටෝ ඇල්බම් එක. ඇල්බම් ෆොටෝ. ඇයි සතුටින් ඒ රූපය පිළිගන්න නිසා. ඒකට සඳහන් කරනවා පටවින් අභිනන්දති. ඒ කෙස්, ලොම්, නිය, දත් ආදී මේ ශරීර තද කොටස් එයා සතුටින් පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා තං කිස හේතු. මොකද්ද මේකට හේතුව? දැන් මේ කාරණා ටික විග්‍රහ කළා බුදුරජාණන් වහන්සේ අහනවා ස්වාමීන් වහන්සේලාගෙන් පටවින් පටවිතෝ සංජානාති. දැන් මේ පටවි හේවත් මේ කෙස් කියලා ගමු. මේ කෙස් නිට්ටයයි, සුඛයි, ආත්මයි, සුභයි කියලා හඳුන ගන්නවා. පටවින් පටවිතෝ සංඤත්තා පටවින් මඤ්ඤති. මේ නිට්ටය සුඛ ආත්ම වශයෙන් ගැනීම නිසා මෙයාට මේකට තණ්හා දෘෂ්ටිමාන ඇති වෙනවා. පටවියා මඤ්ඤති. ඒ නිසා මෙයා හිතන මේ පටවියේ කෙස්වල මම පිහිටලා ඉන්නවා. මගේ ආත්මය තියෙනවා. වෙලාවකට හිතන පටවිතෝ මඤ්ඤති. සමහරට මේ කෙස් වලින් බැහැර වෙන්න නැති ආත්මය තියෙනවා ඇත්තේ. එනතම් බාහිර කෙස් ටික හරි මෙයා ආත්මිකව දකිනවා. ඒ කියන්නේ අම්මගේ කෙස් වල අම්මා ඉන්නවා කියලා වගේ අදහසක්. අම්මගේ පටවි කොටස් වල අම්මගේ ආත්මය තියෙනවා වගේ කියලා වගේ අදහසක්. ඒකට තමයි පටවිතෝ මඤ්ඤති. එක්ක පටවියෙන් බැහැර හරි තියෙන පටවි වල ආත්මය තියෙන්න පුළුවන්. පටවින් මේති මඤ්ඤති. එයා මේ කෙස් ආදිය මගේ කියලා ගන්නවා. ඊළඟට ඒ නිසා එයා ඒක අභිනන්දනය කරනවා. දැන් බුදුන් වහන්සේ අහනවා ඇයි එහෙම වෙන්නේ? අපරිඤ්ඤාතං නස්සාති වදාමි. පටවිය පිරිසිඳ නොදැනීම. කෙස් කියන පටවි ධාතුව පිරිසිඳ දැක්කනම් ඔය මඤ්ඤණා වැරදි විපල්ලාස ආත්මීය සංකල්ප මගේ කියන දෘෂ්ටි කිසිවක් උපදින්නේ නැහැ. පටවි ධාතුව කියලා අපි කියනනේ ඇයි ධාතු කියන්නේ? ධාතු කියන්නේම සත්පුද්ගල ආත්ම ස්වභාවයෙන් ශුන්‍යයි කියන අර්ථය. දැන් අපි කියන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා. ධාතු කියන වචනේම අර්ථය මොකද්ද? සත්පුද්ගල ආත්ම ස්වභාවයෙන් හිස්. ඒ පඨවි ධාතුව හිස් කියන එක නෙමෙයි කියන්නේ.
පඨවි ධාතුව තියෙන එක රූපයක්. ඒ රූපය සත්ත්ව පුද්ගලාත්ම ස්වභාවයෙන් හිස් ශුන්‍යයි. ඒකයි කියන්නේ පඨවි ධාතුව කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අසෘතවත් පෘථග්ජනයා මේ විදියට කෙස්ලොම් නිය දත් ආදී මේ පඨවි කොටස් නිත්‍ය සුඛාත්ම වශයෙන් අරගෙන තණ්හා දෘෂ්ටි මානාදී වශයෙන් උපාදාන කරගෙන ඒ කොටස් වල ආත්මය තියෙනවා කියන සංකල්ප වල පිහිටමින් ඒවායින් සතුටු වෙමින් මේ හැම දෙයක්ම කරන්නේ පඨවින් අපරිඤ්ඤාතං තස්සාත් වදාමි පඨවි ධාතුව අනාත්ම ධර්මයක් අනිත්‍ය ධර්මයක් දුක්ඛ ධර්මයක් අසුභ ධර්මයක් කියලා අවබෝධ නොකරගන්න නිසා. එතකොට දැන් මේ බණහන අපේ පිණුතුට හිතනවා නම් මටත් එහෙම දැනෙනවා කියලා. ඒ කියන්නේ මේ කේස් මගේ කේස් වල ආත්මය තියෙනවා, ලොම් මගේ ඒකේ ආත්මය තියෙනවා, මේ හැම මගේ ඒකේ ආත්මය තියෙනවා කියලා මේ පඨවි කොටස් සම්බන්ධව මම මගේ කියලා අදහස් වෙනවා නම් ඒකට තණ්හා උපදිනවා නම් සතුටින් පිළිගන්න ගති තියෙනවා නම් කණ්ණාඩි ඉස්සරහට ගියත් ඇයි ඒ? පෘථග්ජන නිසා. පෘථග්ජනයාගේ ලක්ෂණ ටික තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බලන්න තව එකක් ගමු. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන වායෝ ධාතුව සම්බන්ධව. වායෝ ධාතුව සම්බන්ධවත් ඊළඟට බුදුන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේට උගන්වනවා. වායන් වායතෝ සංජානාති. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ වායෝ ධාතුවත් මෙයා සංඥා විපල්ලාසයෙන්ම හඳුනගන්නේ. වායෝ ධාතුව මොනවද අපේ ශරීරයේ තියෙන? අංගමංගානුසාරී වාතය. ශරීර පුරාම දුවන වාතයක් තියෙනවා. බඩවැල ඇතුලේ වාතය, බඩවැලෙන් එළියේ වාතය. ඊළඟ විශේෂයෙන් තියෙනවා ආශ්වාස ප්‍රශ්වාස වායුව. ඒකත් වායෝ ධාතුවක්නේ. අපි ගමු ආශ්වාස ප්‍රශ්වාස වායෝ ධාතුව. දැන් බලන්න බුදුන් වහන්සේ දේශනා කරන්නේ වායන් වායතෝ සංජානාති. මේ ආශ්වාස ප්‍රශ්වාස වායුවත් මෙයා අඳුනගන්නේ සංඥා විපල්ලාසයෙන්. ඒ කියන්නේ මේ ආශ්වාස ප්‍රශ්වාසය නිත්‍ය වශයෙන් හඳුනගන්නවා. සැපයක් වශයෙන් හඳුනගන්නවා. ආත්මීය වශයෙන් හඳුනගන්නවා. ඊළඟට සුබ දෙයක් වශයෙන් හඳුනගන්නවා. කවුද අශෘතවත්? අශෘතවත් පෘථග්ජනයා. ඊළඟට සඳහන් කරනවා වායන් වායතෝ සංඤත්තා වායම් මඤ්ඤති. මෙන්න මෙහෙම එයා ආශ්වාස ප්‍රශ්වාස වායෝ ධාතුව නিত্য සුඛ ආත්ම වශයෙන් ගැනීම නිසා මඤ්ඤණා කරන්න පටන් ගන්නවා. මඤ්ඤණා කියන්නේ මොකද්ද? විපරීතව හිතනවා කියන එක. මොකද්ද විපරීත හැඟීම් උපදිනවා කියන්නේ? මෙයාට මේ ආශ්වාස ප්‍රශ්වාසය ගැන තණ්හාව ඇති වෙනවා. ඒකනේ මරණාසන්න මොහොතේ හුස්මත් එක්ක පොරාලන්නේ. හිතෙන්නේ නැහැ නේද පින්නත් පිළිතුරට මේ ආශ්වාස ප්‍රශ්වාසය ගැන අපිට තණ්හාවක් තියෙනවා කියලා. ලොකු තණ්හාවක් තියෙනවා. දැන් බලන්න අපි හිතමු ඔක්සිජන් අඩු කාමරයකට Taman දානවා. ඔක්සිජන් අඩු කාමරයකට Taman දැම්මම පස්සේ හුස්ම ගන්න අමාරුයි. හුස්ම ගන්න අමාරු වෙනකොට හුස්ම ගැන ආසාව උපදිනවද නැද්ද? අනේ හුස්ම තිබ්බනම් ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය ගැන තණ්හාවක් උපදිනවද නැද්ද? ඉක්මනට ඊට පස්සේ මොකද කරන්නේ? කෑ ගහලා පෙරලලා දොරවල් අරගෙන මොකද කරන්නේ? එළියට පැනලා අපේ නිදහසේ ආශ්වාසය ප්‍රශ්වාසය අත්දකින්නද නැද්ද? අත්දකිනවා. ජලයේ ගිලෙන අවස්ථාවේදී ආස්වාස ප්‍රස්වාසය ගැන තණ්හාව ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. මරණාසන්න මොහොතේ විතරක් නෙවෙයි අපිට ආස්වාස ප්‍රස්වාසය ගැන ලොකු තණ්හාවක් තියෙනවා. ඒ තණ්හාව තේරෙන්න එක නැති වෙන්න ඕනේ. එහෙමනේ අපේ ජීවිතවලත් දැන් එකට ඉන්න අය ගැන මේ එකට ඉද්දි ඔහි ඉන්නවා. හැබැයි යම් කිසි මොහොතක Taman දාලේ යනකොට නේද තේරෙන්නේ එයා ගැන කොච්චර තණ්හාවක් තිබ්බද කියලා. නේද? ඒ කියන්නේ එයා නැති වෙනකොට ඇති වෙන දුකෙන් තේරුම් ගන්නවා අපි ඇත්තට එයාගෙන කොච්චර තණ්හාවක් තිබිලා තියෙනවද කියලා. ළඟ ඉන්නකන් දැනුන්නේ නැහැ. දුරස් වුණාට පස්සේ, දාලා ගියාට පස්සේ, අතහැරලා ගියාට පස්සේ තමයි අපිට දැනුනේ කොච්චර එයාගෙන මගේ හිතේ තණ්හාවක් උපාදානයක් තිබ්බද කියලා. අන්න ඒ වගේ තමයි ආස්වාද ප්‍රස්වාසය නැති වෙනකොට තමයි අපිට ඒ ආස්වාද ප්‍රස්වාසය ගැන අපිට කොච්චර තණ්හාවක් තිබ්බද කියලා දැනෙන්නේ. එතකොට මේ ශරීරය ගත්තට පස්සේ මේ ශරීරයේ ආශ්වාස ප්‍රශ්වාස වායෝ ධාතුව නিত্য සුඛ ආත්ම වශයෙන් ගැනීම තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙයාට ආශ්වාස ප්‍රශ්වාසය ගැන තණ්හාව ඇති වෙනවා. ඊළඟට එයාට ආශ්වාස ප්‍රශ්වාසය ගැන මොකක්ද ඇති වෙන්නේ? මගේ හුස්ම. එයාට හුස්ම ගැන එන්නේ මොන වගේ දෘෂ්ටියක්ද? වැරදි දෘෂ්ටියක්. හේතුඵල ධර්මන්නේ ආශ්වාස ප්‍රශ්වාසය කියන්නේ මෙයාට හිතෙන්නේ නැහැ. මේක හේතුඵල ධර්මයක් නෙවෙයි. මගේ හුස්ම.
ඊළඟට මෙයාට ඒ ගැන මාන්නය ඇති වෙනවා. ඒ ආස්වාස ප්‍රස්වාසය ගැන මාන්නය ඇති වෙනවා. ආස්වාස ප්‍රස්වාස රටාව පිළිබඳව අනිත් බාහිර ආස්වාස ප්‍රස්වාසයන්ට හරි සංසන්දනය කරලා මෙයාට මාන්නය ඇති වෙනවා. ඒකට සඳහන් කළා වායන් වායතෝ සංඤත්තා වායම් මඤ්ඤති. නিত্য සුඛ ආත්ම ලෙස විපල්ලාසව මේ ආස්වාස ප්‍රස්වාසයේ ගැනීම තුළ තණ්හා දිට්ඨිමාන කියන මඤ්ඤණාවන් උපදිනවා කාටද? අශෘතවත් පුතග්ජනයට. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වායස්මින් මඤ්ඤති. මෙයා හිතනවා දැන් ඉස්සෙල්ලා මෙයා හිතුවේ මොකද්ද? පටවියෝ මඤ්ඤති. ඒ කියන්නේ ඉස්සෙල්ලා හිතුවා මෙයා පටවි කෙස්වල මම ඉන්නවා, මගේ ආත්මය තියෙනවා කියලා. දැන් මෙයා හිතනවා පටවි කොටස නෙවෙයි මේ ආස්වාස ප්‍රස්වාසයේ අරමුණු වෙද්දි මෙයා හිතනවා හරි මේ ආස්වාස ප්‍රස්වාසයේ තමයි මගේ ආත්මය තියෙන්නේ. ආස්වාස ප්‍රස්වාසයේ මම බැහැගෙන ඉන්නවා. ඒකට කියනවා වායස්මින් මඤ්ඤති. මම ආස්වාස ප්‍රස්වාසයේ මගේ ආත්මය බැහැගෙන තියෙනවා. ඊළඟට මෙයා හිතනවා වායතෝ මඤ්ඤති. මෙයා හිතනවා ආස්වාස ප්‍රස්වාස වායුවේ බැහැරව ආත්මය පිහිටලා තියෙනවා. මෙයා එහෙමත් හිතනවා. ඊළඟට මොකද වෙන්නේ? වායම් මේති මඤ්ඤති. මෙයා හිතනවා මේ ආස්වාස ප්‍රස්වාසය මගේ. ඊළඟට වායන් අභිනන්දති. මේ ආස්වාස ප්‍රස්වාසය සතුටින් පිළිගන්නවා. තං කිස්ස හේතු මොකක් නිසාද එහෙම? ඒ මොකක් නිසාද ආස්වාස ප්‍රස්වාසය නිත්‍ය සුඛාත්ම වශයෙන් ගන්නෙ? තණ්හා දෘෂ්ටිමාන උපදින්නේ? ආස්වාස ප්‍රස්වාසයේ ආත්මය තියෙනවා කියලා බැහැගන්නේ? ආස්වාස ප්‍රස්වාසය මගේ කරගන්නේ? ආස්වාස ප්‍රස්වාසය සතුටින් පිළිගන්නේ ඇයි? බුදු පියාණන් වහන්සේ සඳහන් කරනවා අපරිඤ්ඤාතං තස්සාති වදාමි. එයා ආස්වාස ප්‍රස්වාස කියන වායෝ ධාතුව අවබෝධ නොකර ගැනීම නිසා. එතකොට බලන්න අසෘතවත් පෘථග්ජනයා මේ ආස්වාස ප්‍රස්වාස වායුව නිත්‍ය සුඛාත්ම වශයෙන් අරගෙන තණ්හා දිට්ඨිමාන උපදවමින් අභිනන්දනය කරමින් මම්මගේ කරමින් ආස්වාස ප්‍රස්වාසයේ ආත්මය බැහැගෙන ඉන්නවා කියලා මේ හැම විපරීත සංකල්පයක් සහිතවම ජීවත් වෙන්නේ එයාට ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳව පිරිසිඳ දැනගත් ඥානය නැති නිසා. බලන්න ආස්වාස ප්‍රස්වාසය කියන්නේ ධාතුවක් නේ, වායෝ ධාතුවනේ. මම මුලින්ම සඳහන් කළා ධාතුව කියන්නේම සත්ත්ව පුද්ගල ආත්ම ස්වභාවයෙන් ශුන්‍යයි කියන අර්ථය කියලා. එතකොට ඒ අවබෝධය නැති නිසා මොකද වෙන්නේ? මෙහා වායෝ ධාතුව ආත්ම කොට සලකනවා. කවුද? පෘථග්ජනයා. ඉතින් අපේ පැත්තට දාලා බලන්න ඕන මටත් මෙහෙම සංකල්ප තියෙනවද කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දේවේ දේවතෝ සංජානාති. ඒ මොකද්ද? මෙයා මේ පඨවි ධාතුව ගැන විතරක් නෙවෙයි, ආපෝ ධාතුව ගැන විතරක් නෙවෙයි, තේජෝ ධාතුව ගැන විතරක් නෙවෙයි, වායෝ ධාතුව ගැන විතරක් නෙවෙයි අර විදිහට හිතන්නේ. අපි හිතමු දැන් තාවතින්සය කියලා දිව්‍ය ලෝකයක් තියෙනවා. ඒ තාවතින්සය කියන දිව්‍ය ලෝකේ දෙවිවරු ඉන්නවා. මෙයා හිතනවා දේවේ දේවතෝ සංජානාති. ඒ දෙවියා කියන ස්කන්ධ ධර්ම ටික දිහත් මෙහා බලන්නේ වැරදි සහගතව. දිව්‍ය ආත්ම භාවයන් දිහා මෙයා බලන්නේ ඒ දෙවිවරු නිට්ටයයි. ඒ දිව්‍ය ලෝක ඒ දේවාත්ම භාව සැපයි. ඊළඟට ඒ දේවනිකායන් තුල ආත්මයක් තියෙන ඊළඟට දේවනිකායන් සුභයි කියලා හිතනවා. දේවේ දේවතෝ සංජානති කියන්නේ දේවනිකායන් මෙයා වැරදි ආකාරයට නිත්‍ය සුඛාත්ම වශයෙන් තමයි හඳුනගන්නේ. කවුද? අසෘතවත් පෘථග්ජනයා. ඊළඟ දේවේ දේවතෝ සංඤත්තා දේවේ මඤ්ඤති. ඒ නිසා මෙයාට දිව්‍ය ලෝක ගැන මොකක්ද ඇති වෙන්නේ? දෙවිවරු ගැන ආසාව තියෙනවා. දෙවිවරුන්ට උපාදාන වෙච්චයි නැද්ද අපේ රටවල් වල? ඔන්න බලන්න. ගම්බාර දෙවියන්ට තණ්හාව ඇති වෙච්ච අය ඉන්නවා. හූනියන් දෙවියන්ට තණ්හාව ඇති වෙච්ච අය ඉන්නවා. තව කවුද ඉන්නේ? කතරගම දෙවියන්ට තණ්හා උපාදාන ඇති වෙච්ච අය ඉන්නවා. විභීෂණ දෙවියන්ට තණ්හා උපාදාන ඇති වෙච්ච අය ඉන්නවා. සුමන සමන් දෙවියන්ට තණ්හා උපාදාන ඇති වෙච්ච අය ඉන්නවා. සක් දෙවිඳුන්ට තණ්හා උපාදාන ඇති වෙච්ච අය ඉන්නවා. තව කවුද? කඩවර දෙවියන්ට ඔය කාලි යකින්න කියලා එහෙම ඉන්නේ. බලන්න ඒ දේව විවිධ දේව කොට්ටාස වලට අල්පේසාක් වේවා මහේසාක් වේවා විවිධ දේව කොට්ටාස වලට තණ්හාවෙන් උපාදානය වෙලා බැඳිලා ඒ දෙවියන්ට මුකුත් කිව්වොත් කේන්තිත් යන චරිත සමාජේ නැද්ද? කොච්චර ඉන්නවද?
එයාලා මොන වගේ අයද? ආශ්‍රිතවත් පෘථග්ජනයෝ. එයාලට දිව්‍ය නිකායන් කියන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ කියන ස්වභාවයේ ස්කන්ධ ධර්මයෝ කියලා අවබෝධයක් නැති නිසා තමයි ඒ විදිහට තණ්හාවෙන් මඤ්ඤණා කරන්නේ. තණ්හාවෙන් විපරීත විදිහට හිතන්නේ. දැන් සමහර අය නැද්ද දිව්‍ය ලෝකවලට යන පින්කම් කරන? දෙවිවරු අතරට ගිහිල්ලා පින්කම් මේ නිවන් දකින්න එහෙම තණ්හා කරන අය නැද්ද? ඇයි මේ ශාසනයේ දැන් තියෙන ධර්මය නෙවෙයි අධර්මයේද තියෙන්නේ? දැන් බැරිද අපිට නිවන් දකින්න? හරියට වීරිය වැඩුවොත්, හරියට ප්‍රතිපත්ති කරුවොත් පුළුවන්. එතකොට මෙහෙ කරගන්න පුළුවන් වැඩේ එහෙ ගිහිල්ලා කරනවා කියලා ඉන්න අය එහෙදි කරයිද? මෙහෙදි කරන්නේ නැත්නම් එහෙදි කරයිය? ඇයි මේ මෙහෙම වෙන්නේ එතකොට? ආන්න එයාට දෙවිවරු ගැන තියෙන නිත්‍ය සුඛ ආත්ම සංකල්ප නිසා එයා දිව්‍ය ලෝක වලට දේව නිකායට මොකද කරන්නේ? තණ්හා කරනවා. ඉතින් ඒ ආස්සේ ගිහිල්ලා උපදින්න ආසාවෙන් ඉන්නවා. ඒ විවිධ දෙවිවරු තණ්හාවෙන් උපාදාන කරගෙන ඉන්නවා. දෘෂ්ටිය කියන්නේ ඒ දෙවිවරු මගේ කරගෙනත් ඉන්නවා. මගේ දෙවියෝ කියලා එක එක දෙවිවරු උපාදාන කරගෙන ඉන්නවා. දෘෂ්ටි. ඒ දේවත්වයේ තුල ආත්මීය සංකල්ප දකින්නවා. මාන කියන්නේ ඒ දෙවිවරුන්ට වඩා මේ දෙවිවරු අර දෙවිවරු උසස් පහස්වත් වශයෙන් මනිනවා. මාන්නය කියන්නේ මිනුමක් නෙමෙයි. මාන්නය කියන්නේ උස් පහත් කොට දකින්නවා. කවුද? ආශ්‍රිතවත් පෘථග්ජනය. ආශ්‍රිතවත් පෘථග්ජනය දේවේ දේවතෝ සංජානාති කියන්නේ දෙවියන් නිත්‍ය සුඛ ආත්ම වශයෙන් සංඥා විපල්ලාසයෙන් වැරදි හඳුනා ගැනීමෙන් දකින්නවා. විපරීත හඳුනා ගැනීම. ඒ නිසා මොකද වෙන්නේ? දේවේ දේවතෝ සංඤත්තා දේවී මඤ්ඤති. එහෙම දකින්න නිසා මෙයාට දෙවිවරු ගැන තණ්හා දෘෂ්ටිමාන ඇති වෙනවා. දේවේසු මඤ්ඤති. ඒ දෙවියන් තුල ආත්මයක් තියෙනවා කියලා දකිනවා. දේවතෝ මඤ්ඤති. එක්කෝයි දෙවියන්ගෙන් බැහැර වූ යම්කිසි ආත්මයක් ඇතයි කියලා හිතනවා. දේවේ මේති මඤ්ඤති කියන්නේ දෙවියන් මගේ කියලා හිතනවා. දේවී අභිනන්දති ආන දිව්‍ය ලෝක දෙවිවරු දේව නිකායන් මොකද කරන අභිනන්දති විශේෂයෙන් සතුටු වෙමින් පිළිගන්නවා. සංකිස්ස හේතු. ඇයි ඔය වගේ විපරීත සෙල්ලම් වෙන්නේ? අපරිඤ්ඤාතං තස්සාමි වදාමි. දෙවියන් පිළිබඳ පිරිසිඳ නොදැකීම. දෙවිවරු කියන්නේ අනිත්‍ය ස්වභාවයේ ස්කන්ධයෝමය, දුක්ඛ ස්වභාවයේ ස්කන්ධයෝමය, අනාත්ම ස්වභාවයේ ස්කන්ධයෝමය, අසුභ ස්වභාවයේ ස්කන්ධයෝමය කියලා යම් කිසි කෙනෙක් අවබෝධ කරගත්තොත් ওই සෙල්ලම් මුකුත් නෑ. අර බුදුරජාණන් වහන්සේ දාරුක්ඛන්දෝප සූත්‍රය සඳහන් කරන සමහර අය ඉන්නවා මේ දෙවියන් විසින් ගන්නවා කියලා. එතන දෙවියන් කියන එකට සමස්තයක් කොට ගන්න අමනුෂ්‍යයන් විසින් ගන්නවා කියලා. ඒ කියන්නේ ගඟක ගහගෙන යන කොටයක් අමනුෂ්‍යයන් එහෙම නැත්නම් දෙවියෝ හරි යක්ෂයන් විසින් හරි ගන්න පුළුවන් නේ. අන්න ඒ වගේ කියන මේ නිර්වාණයට යන මේ ශ්‍රාවකයා දෙවියන් විසින් ගන්න පුළුවන් කියනවා. ඔන්න ඔහම සංකල්ප තියෙන අය තමයි ගන්නෙ. දෙවරු දේව නිකායන් නිට්ටයයි සුඛයි ආත්මයි දෙවරු තුල ආත්මයක් තියෙනවා ආදි වශයෙන් හිතන අසෘතවත් පුතග්ජනයෝ තමයි දෙවියන් විසින් ගන්නව කියලා දාරුක්ඛන්දෝප සූත්‍රය සඳහන් කරන්නේ. යා ඒ දෙවියන් දේවලෝකවල නතර වෙනවා. දේව නිකායන්හි හිර වෙනවා යා. එතනින් එහාට යාගේ අර ඉස්සරහට යෑමක් සිද්ධ වෙන්නේ නැති නිසා තමයි සඳහන් කළේ ගහගෙන යන කොටයක් දෙවියන් විසින් ගත්තා වගේ කියනවා. නිවන් දකින්න අය මේ දේව නිකායන්ගේ යථාභූත ස්වභාවය අවබෝධ නොකරගත්තොත් එයාගේ ගමන එතර නතර වෙනවා. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ 500ක් මාන්නය තියෙන දන්නවාය කියලා හිතාගෙන ඉන්න මේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. පඨවිය පිළිබඳව, ආපෝ ධාතුව පිළිබඳව, තේජෝ ධාතුව පිළිබඳව, වායෝ ධාතුව පිළිබඳව, දෙවියන් පිළිබඳව, මාරයා පිළිබඳව, බ්‍රහ්මයා පිළිබඳව, ආකාසඤ්ඤායතනය, විඥානංචායතනය, ආකින්චඤ්ඤායතනය, නේව සංඥා, නා සංඥානායතනය, රූපායතනය, ශබ්දායතන, ගන්ධායතන, රසායතන, ස්පර්ශායතන, රූප වේදනා සංඥා සංකාර ස්කන්ධ පංචස්කන්ධ සක්කාය ධර්ම පිළිබඳ සහ නිර්වාණයලත් අලලලා මෙන්න මේ අසෘතවත් පෘථග්ජනයා ඒව දිහා බලන ආකාරය දකිනවා. සඳහන් කරනවා මේ අසෘතවත් පෘථග්ජනයා මේ නිවන දිහා බලන්නේ ආත්මයක් තියෙනවා කියලා. නිවන දිහා බලන්නේ ආත්මයක් තියෙන එකක් විදියට. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ
මේ මූල පරියාය සූත්‍රයේදී විග්‍රහ කරනවා ස්වාමීන් වහන්සේලාට පින්වත් මහණෙනි අශෘතවත් පෘථග්ජනයා කියලා කෙනෙක් මේ ලෝකේ ඉන්නවා. එයා බුදු පසේබුදු මහරහතන් වහන්සේලා දකින්නේ අරියාණං අදස්සාවි අරිය ධම්මා අකවවිදෝ. ඒ කියන්නේ යාට මේ ආර ධර්මයේ හික් වෙන හැකියාව නැහැ. මේ දක්ෂතාවය නැහැ මේව තේරුම් ගන්න. ආර්ය ධම්මේ අවිනීත මේ ආර්ය ධර්මයේ යා විනීත නැහැ, සංවර නැහැ. අන්නේ ආයතකොට පඨවිය වේවා, ආපෝ ධාතු වේවා, තේජෝ ධාතු වේවා, දේවනිකා වේවා, බ්‍රහ්මනිකා වේවා ඒවා පිළිබඳ දකින්නේ නিত্য සුඛාත්ම වශයෙන්. ඒ නිසා එයාට ඒවා ගැන මඤ්ඤණා හේවත් තණ්හා දෘෂ්ටිමාන නැති වෙනවා. එයා ඒ ස්වභාවයන් තුල ආත්මයන් තියෙනවා නැත්නම් ඒවායින් බැහැර ආත්මයන් තියෙනවා කියලා හිතමින් ඒව සතුටින් අභිරන්දනය කරනවා. අපි පින්නතුන්ට මේක තේරෙන තැනකින්ම තව විග්‍රහ කරන්න. ආදරය කියන කාරණා ගමුකෝ. ආදරය කියන කාරණාව මෙතනින් වැටෙන්නේ සතර ස්කන්ධවලට. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒකත්තං ඒකත්තතෝ සංජානාති. කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ දිහත් මෙයා බලන්නේ සංඥා විපල්ලාසයේ. කවුද? අශෘතවත් පුතග්ජනයා. මේක බලන්න දැන් Tamanටත් වෙලා තියෙනවද කියලා. ඔන්න තමන්ගේ හිතේ තවත් කෙනෙක් ගැන ආදරයක් ඉපදුනා කියන්නකෝ. තවත් කෙනෙක්ගේ හිතේ හරි තමන් ගැන ආදරයක් තියෙනවා කියලා හිතන්නකෝ. ඒ ආදරේ දිහා මෙච්චර කාලයක් බැලුවේ කොහොමද? තමන්ගේ හිතේ දරුවෝ ගැන හරි අම්මා තාත්තා ගැන හරි ස්වාමියා ගැන හරි භාර්යාව ගැන හරි නැත්නම් ඔය දකින්න කියන යම්කිසි කෙනෙක් ගැන හරි ආදරයක් ඉපදුනා නම් ඒ ආදරේ දිහා බැලුවේ කොහොමද? ඒ ආදරේ ස්ථිරයි කියලාද බැලුවේ? ඒ ආදරේ සැපක් කොට හිතුණද? ආදරේ හරි සැපක් දෙයියනේ කියලා හිතුණද? ඊළඟට ඒ ආදරේ මගේ කියලා හිතුණද? එහෙනම් එතන ඉන්නේ සේක පුද්ගලයේද පෘථග්ජනයේද? පෘථග්ජනයෙක්. මේ තියෙන්නේ ඒකත්තං ඒකත්තතෝ සංජානාති. පෘථග්ජනයා මේ ආදරය ආදී සංඛාර ධර්ම දිහා බලන්නේ ඒක නිත්‍ය දෙයක්. ඒක හැමදාම ලැබෙයි. ඊළඟට ඒක මගේ ආදරේ. ඊළඟට අනේ කොච්චර සැපද මට ලැබෙනවා නම් කොච්චර හොඳද. අනිත් හැම චිත්තක්ෂ ආදරය කියන්නේ හැඟීමක්, ලෝභය චිත්තක්ෂණයක් තුල ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා. තප්පරයකට වඩා අඩු කාලයක් තුල ආදරය කියන හැඟීම, ලෝභය ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා තප්පරයකට වඩා අඩු කාලයක් තුල. ඒ ආදරය ගැන හිතන්නේ මොකද්ද? මේක හැමදාටම ලැබෙයි. අනිත්‍ය නිත්‍ය සංඥා කියන්නේ ඕකට. ඊළඟට ඒ ආදරය ගැන ඇති වෙන්නේ මිහිරක්. ඒ කියන්නේ මොකද්ද? දුක්ඛේ සුඛ සංඥා. ඒ ආදරය මගේ කියලා හිතනවා නම් අනත්තේ ආත්ම සංඥා. ඒ ආදරය සුභ කොට දකින්න සුභ දෙයක් වශයෙන් දකින්න අසුභේ සුභ සංඥා. පෘථග්ජනයේ ලක්ෂණය. ඒකත්තං ඒකත්තතෝ සංඤත්තා ඒකත්තම් මඤ්ඤති. මේ ආදරය මෙයා නිත්‍ය සුඛ ආත්ම සුභ වශයෙන් ගන්නව විතරක් නෙවෙයි. ඒ නිසා මෙයාට තණ්හා, දිට්ඨි, මාන කියන විපරීත හැඟීම් උපදිනවා. බලන්නේ ආදරය ගැන තණ්හාවක් ඇති වෙන්නේ නැද්ද? ඒක පොඩි තණ්හාවක්ද? ඒක ගිජුකමක්. ඒක කෑදරකමක් කිව්වොත් වරදක් නෑ. ආදරයට ගොඩාක් අය කෑදරයිද නැද්ද? තණ්හාවේ බලවත් තත්ත්වය. අන්න බලන්න. අර ආදරය වැරදි ආකාරයට ගැනීම නිසා නිත්‍ය සුඛ ආත්ම වශයෙන් මෙයාට ඔන්න මඤ්ඤණාව උපදිනවා. ඒ ආදරය පිළිබඳ තණ්හාව. දිට්ඨිය කියන්නේ ඒකත් මඤ්ඤණාවක්, විපරීත හැඟීමක්. ඒ ආදරේ මගේමයි, කාටවත් අයිති වෙන්න බෑ. මට විතරමයි ආදරේ. කොච්චර වැරදි අදහසක්ද ඒක. ඊළඟට මාන්නය තියෙනවා. මම කොච්චර ආදරේ ලබන්න පින් කරපු කෙනෙක්ද. මන් තරම් මේ ලෝකේ ආදරය තුලින් සැප ලබන තවත් කෙනෙක් නැතුව ඇති. එයා ලෝකෙට සාපේක්ෂව හිතන ලෝකයේ තුල එයා උඩ යනවා. ඒක තමයි මාන්නේ කියන්නේ. අනිත් අය පහතට දාලා මන් තරම් පින්වන්තයෙක් මෙහෙම ආදරයක් ලබන්න. මන් තරම් පින්වන්තියෙක් මෙහෙම ආදරයක් ලබන්න. ආන්න මාන්නේ. කවුද උන් හිතන්නේ? පෘථග්ජනයා. ඊළඟට සඳහන් කරනවා ඒකත් තස්මින් මඤ්ඤති. එයා හිතනවා ආදරය තුල ආත්මයක් තියෙනවා. එහෙම කියන්නේ නැද්ද? ඒ ආදරය තුල මං ජීවත් වෙනවා කියලා කියන්නේ නැද්ද? ආත්මීය සංකල්ප.
මගේ ආදරය තුල එයා ජීවත් වෙනවා. මේ තව හේකුත් දාගෙන මේක ඇතුළට. දැන් මේ පැත්තේ උපදින ආදරය තුල මෙයා හිතනවා එයා ඉන්නේ මේක ඇතුලේ. එයා ඉන්නේ මේක ඇතුලේ. يعني ඒ ආත්මේ තියෙන දැන් මේ ආදරය ඇතුලේ. හොඳටම අවුල්ද නැද්ද? හොඳටම අවුල්. ඒකයි විපරීත කියන්නේ මඤ්ඤණා කියන්නේ. ඊළඟට හිතන දැන් අර පැත්තේ තමන් ගැන ආදරයක් තියෙනවා මෙයා හිතනවා එයාගේ ආදරය තුල මම ඉන්නවා. ඒ ආදරය තුල ඔන්න දාලා බැලුවා තමන්ගේ මේ ආත්මය. මගේ ආදරය තුල ඒ ආත්මය තියෙනවා. එයාගේ ආදරය තුල මම ඉන්නවා. හොඳටම අවුල්. මඤ්ඤණා. ඒකත්තතෝ මඤ්ඤති. මෙයා හිතනවා ආදරයෙන් බැහැරව හරි මේ ආත්මය තියෙනවා. ඒ කියන්නේ ආත්මය ඒ ආදරේ විඳිනවා ආදරයෙන් බැහැර විඳගෙන. එහෙම නැත්නම් හිතනවා ඒකත්තම් මේති මඤ්ඤති. ඒ ආදරේ මගේ කරලා හිතනවා. ඒකත්තන් අභිනන්දති. ඒ ආදරය දුකෙන්ද පිළිගන්නේ. අභිනන්දති නන්දති කියන්නේ සතුට වෙනවා කියන්නේ අභි කියන්නේ විශේෂ කියන එක. දැන් අභිධර්ම කියන්නේ විශේෂ ධර්මයේනේ. අභිනන්දති කියන්නේ විශේෂයෙන් සතුට වෙනවා. උද්දාමයටපත් වෙනවා ආදරය හැමුවේ. කවුද? අසෘතවත් පුතග්ජනයා. මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, දිව්‍ය ලෝක, මාරයා, බ්‍රහ්මයා විතරක් නෙවෙයි මේ ස්කන්ධ මේ වේදනා, සංඥා, සංකාර ආදී මේ හැම දෙයකම සත්‍ය නොදකින අසෘතවත් පුතග්ජනයා ආදරය හැමුවේ මොකද කරන්නේ? විශේෂයෙන් සතුට වෙනවා, උද්දාමයටපත් වෙනවා, ඉල්පෙනවා, පාවෙනවා. තං කිස හේතු. ඇයි ඒ? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. පින්වත් මහණෙනි, එයා ඒ ආදරය පිළිබඳ පිරිසිඳ අවබෝධ කරගෙන නැහැ. සමහර අයට වයසට ගියත් ආදරය ඕනද නැද්ද? අවුරුදු 50යි තාම ආදරය හොයනවා. අවුරුදු 60යි තාම ආදරය හොයනවා. අවුරුදු 70යි තාමත් ආදරය හොයනවා. අවුරුදු 80යි තාමත් ආදරය හොයනවා. ඇයි ඒ? අසෘතවත් පුතග්ජන භාවය. එයා දන්නේ මේ ආදරය අනිත්‍ය ස්වභාවය එකක්, දුක් ඇති කරන එකක්, අසුභ ස්වභාවය එකක්, අනාත්ම ස්වභාවය එකක් කියලා. ඒ නිසා එයාට ඒවකට තණ්හා දිට්ඨිමාන ඇති වෙලා ඒවා තුල ආත්මය ඇත කියලා හිතනවා. ඒව මගේ කියලා හිතනවා. ඒව සතුටින් පිළිගන්නවා. ඉතින් මොකද කරන්නේ? දුක ඇරෙන්න වෙන දෙයක් නෑ. තමන්ගේ හිතින් අහලා බලන්න මේ ආදරය කියන සංකල්පය නිසා තමන් කොච්චර දුකටපත් වෙනවද? අන්න පෘථග්ජනයාගේ ලක්ෂණය. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ පළවෙනි කොටසේ සඳහන් කරනවා අශෘතවත් පෘථග්ජනයාගේ ස්වභාවය. දෙවනුව සඳහන් කරනවා සේක පුද්ගලයාගේ ස්වභාවය. මූලපරියාය සූත්‍රය සඳහන් කරනවා අර භික්ෂුන් වහන්සේලා 509 දෙනාට සේක පුද්ගලයාගේ ස්වභාවය කොහොමද? එයා කොහොමද පඨවි අඳුනගන්නේ? එයා කොහොමද ආපෝ ධාතු අඳුනගන්නේ? එයා කොහොමද තේජෝ ධාතු අඳුනගන්නේ? එයා කොහොමද වායෝ ධාතු අඳුනගන්නේ? දැන් සේක කියන්නේ සෝතාපන්න භාවයේ ඉඳලා ඉහළ ටික. අරිහත්ත්වයට මෙහා සෝතාපන්න භාවයට එහා ටික. සකෘදාගාමි අනාගාමි. සකෘදාගාමි අනාගාමි කියන මේ ටික. දැන් සෝතාපන්න ශ්‍රාවකෙක් ගමු. දැන් සෝතාපන්න ශ්‍රාවකයාට ප්‍රහාණය වෙන සංයෝජන ධර්ම තුනක් තියෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. සෝතාපන්න ශ්‍රාවකයාට ප්‍රහාණය වෙනවා දිට්ඨිය. දිට්ඨිය කියලා කියන්නේ පඨවිය තුල ආත්මයක් ඇත කියන සංකල්පය, වේදනාව තුල ආත්මයක් ඇත කියන සංකල්පය, සංඥා සංකාර විඥාන තුල ආත්මයක් ඇත කියන සංකල්පය, මේවායින් බැහැරව හෝ ආත්මයක් ඇත කියන යම්තාක් දෘෂ්ටි තිබ්බනා. සක්කාය දිට්ඨිය ආදී සියලුම දෘෂ්ටි ප්‍රහාණය වෙනවා සෝතපන්න වීමත් එක්ක. එතකොට දැන් අපි ඉස්සෙල්ලා සඳහන් කළා කතා කළා පෘථග්ජන කෙනාට මේ පඨවි ධාතු ආපෝ ධාතු ආදී නিত্য සුඛ ආත්ම වශයෙන් ගැනීම තුළ ඇති වෙන මඤ්ඤණා තුනක් විපරීත හැඟීම් තුනක් ඇති වෙනවා තණ්හාව දිට්ඨිය මානය. දැන් සෝතාපන්න ශ්‍රාවකයා සේක පුද්ගලයා ගැන කතා කරනවා එයාගේ දිට්ඨිය නැති වෙනවා කියලා. එතකොට මොකක්ද ඉතුරු වෙලා තියෙන්නේ? තණ්හාවත් මානය. ඒක හරිනේ. සෝතාපන්න ශ්‍රාවකයාගේ තණ්හා ප්‍රහාණය වෙලා නැහැ. මානය ප්‍රහාණය වෙලා නැහැ. හැබැයි දිට්ඨිය කියන එක ප්‍රහාණය වෙලා. ඒ නිසා යාට මොකද වෙන්නේ? එයා කවදාවත් මේ ලෝකේ තමන්ගේ කියලා මේ අපි සාමාන්‍යයෙන් ගන්න කෙස්, ලොම්, නිය, දත්, හම්, මස් කියන පටවි කොටස්. ඒ වගේම ගලායන ශරීරයේ තියෙන ආපෝ කොටස්. ශරීරයේ තියෙන විවිධ උෂ්ණ තේජෝ කොටස්.
ශරීරයේ තියෙන ආශ්වාස ප්‍රශ්වාස ආදී වායු කොටස් වල ආත්මයක් තියෙනවා කියලා සංකල්පයක් ඇත්තේම නැහැ. එවැනි සංකල්පයක් උපදින ස්වභාවයවත් නැහැ. දිඨානුසයත් ප්‍රහාණය කරලා. ඒ කියන්නේ මේවායේ ආත්මයක් තියෙනවා කියලා අදහසක් එන්නවත් බැරි විදියට ඒ වැරදි දෘෂ්ටි ප්‍රහාණය වෙලා. ඊළඟට එයාට ආදරය ගැන ආදරේ ආත්මයක් තියෙන ආදරේ මගේ කරගන්න පුළුවන් ආදරේ සදාකාලිකයි කියලා කවදාවත් අදහස තියෙන්නේ නැහැ. ඒ නිසා ආදරේ නිසා දුක් විඳින කෙනෙකුත් නෙවෙයි. එතකොට හොඳට තේරුම් ගන්න ඕනේ දැන් අශෘතවා පෘථග්ජන කියන කෙනාගේ සංඥා විපල්ලාස නිසා යා තණ්හාවෙන් දුක් විඳිනවා, ditthිය නිසා දුක් විඳිනවා, මානය නිසා දුක් විඳිනවා. හැබැයි සෝතාපන්න එහෙම නැත්නම් සේක තත්වයටපත් වුණ සහ එතනින් ඉහළ ඉන්න උත්තමයෝ ආර්ය උත්තමයෝ ditthිය නිසා දුක් විඳින්නේ නැහැ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් තණ්හා මාන නිසා දුක් විඳිනවද? එයාලගේ තණ්හා මාන මේ මූල පරියාය සූත්‍රයේ දේශනා කරනවා ඇත්තේත් නෑ නැත්තේත් නෑ වගේ කියලා. තණ්හා මානාදී ක්ලේශ ධර්මයෝ ඇත්තේත් නෑ නැත්තේත් නෑ වගේ කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ. ඒකේ අර්ථය තමයි මෙයාලට තණ්හා මානාදිය නිසා දුක් ඇති වෙන ස්වභාවය හරීම සීමිතයි. තුනී වෙලගේ ස්වභාවයක් තියෙන්නේ. තණ්හා මානාදී ක්ලේශ ධර්මයෝ. සම්පූර්ණයෙන්ම සමුච්ඡේද ප්‍රහාණයක් වෙලා නැහැ. හැබැයි අර විදර්ශනා ආදී තුලින් තදංග වශයෙන් මේවා යටපත් වෙලා තමයි තියෙන්නේ. සේක පුද්ගලයාගේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තුන්වෙනි කොටස කීනාස උතුමන්ගේ ස්වභාවය. කීනාස උතුමන්ගේ ස්වභාවය තමයි පින්නත්නි ඒ කීනාස උතුමන් වහන්සේලා පඨවි ධාතුව විදියටම ආපෝ ධාතුව විදියටම තේජෝ ධාතුව විදියටම මාරයා බ්‍රහ්මයා ආකාසඤ්ඤායතන ආදිය රූපායතන සතර ස්කන්ධ පංචස්කන්ධ සත්කාය ධර්ම ආදී මේ හැම දෙයක්ම අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් පිරිසිඳ දැකපු තුන් වහන්සේලා. උන්වහන්සේලාගේ තණ්හාවක් නැහැ, ditthියක් නැහැ, මාන්නයක් නැහැ. ඒ තුන් වහන්සේලාට සඳහන් කරනවා පටවිය ලෙස විශිෂ්ට ඥානයෙන් රහතන් වහන්සේ දැකගත්ත කියලා. ඒ නිසා තණ්හා දෘෂ්ටිමාන සියල්ල ප්‍රහාණයි. ඊළඟට සඳහන් කරනවා තථාගතයන් වහන්සේ. තථාගතයන් වහන්සේගේ ප්‍රධාන ලක්ෂණ දෙකක් සඳහන් කරනවා. තථාගතයන් වහන්සේට තණ්හා දෘෂ්ටිමාන නැහැ. ඇයි? උන්වහන්සේත් පටවිය වශයෙන් පිරිසිදු අවබෝධ කළා. ඒ විතරක් නෙවෙයි තවත් කෙනෙක්ගේ උපකාරයක් නැතුව ඒ පටවිය අවබෝධ කළා. ඒක රහතන් වහන්සේට වඩා වෙනත්ම ලක්ෂණයක්. ඒකට කියනවා ඒ නිසා කියනවා සම්මා සම්බුද්ධත්ව කියන වචනේ. සම්මා සම්බෝධිය සම්මා සම්බුදුවරයන් වහන්සේ කියලා අපි සඳහන් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ මූල පරියාය සූත්‍රයේ පින්නත්නි තුන් ලෝකයේම පිළිවෙලකට සකස් කළා. බුදුරජාණන් වහන්සේ බලන්න පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු ඊළඟට දේවනිකායන් ටික පෙළගස්සලා මාරයා, බ්‍රහ්මයා, ආකාසඤ්ඤායතන ආදී මේවා පෙළගස්සලා තුන් ලෝකෙම එකින් එකට තේරුම් කළ දෙනවා. පෘථග්ජනය කොහොමද මේව දකින්නේ? සෝතාපන්න කෙනා කොහොමද මේව දකින්නේ? ඊළඟට සකෘදාගාමි අනාගාමි කෙනා දකින්නේ කොහොමද? ඊළඟට කීනාස මහරහතන් වහන්සේ මේව දකින්නේ කොහොමද? සම්මා සම්බුදු පියාණන් වහන්සේ වුණ තමන් වහන්සේ මේව දකින්නේ කොහොමද? මෙන්න මේ විදිහට දේශනාව සිද්ධ කරගෙන ගිහිල්ලා අවසන් කරනවා. දේශනාව අවසානයේ සඳහන් කරනවා අර ස්වාමීන් වහන්සේලාට මේ දේශනාව සතුටින් අනුමෝදන් වෙන්න බැරි වුණා කියලා. මොකද සම්මා සම්බුදුරයන් වහන්සේ නමක් මේවා තාම ගැඹුරින් මේවා පුළුල්ව විග්‍රහ කරනවානේ. දැන් අපි මේ දේශනා කළේ සංක්ෂිප්තයක්. නමුත් එදා බුදුරජාණන් වහන්සේ ඒ කළ දේශනාව මේ පැයකට සීමා වෙන එකක් නෙවෙයි. ඒක දීර්ඝ දේශනාවක්. ඒකේ සංක්ෂිප්තයක් තමයි මහරහතන් වහන්සේලා ත්‍රිපිටකයට ග්‍රන්ථාරූඪ කරලා තියෙන්නේ. ඉතින් මේ දේශනාව අවසානයේ සඳහන් කරනවා අර අපි දන්නවා කියලා මාන්නෙන් හිටිය ස්වාමීන් වහන්සේලාට සතුටින් අනුමෝදන් වෙන්න බැරි වුණා මේ දේශනාව. ඇයි? තේරුන්නේ නැහැ. ආන්න මාන්නේ නැතුන එතන. ඊට පස්සේ මම නොදන්නවා කියන අදහසේ පිහිටලා උන්වහන්සේලා ප්‍රතිපත්ති පුරන්න පටන් ගත්තා. ඊටාම කෙටි කලකින් පඨවිය පිරිසිඳ දැනගෙන ආපෝ ධාතුව පිරිසිඳ දැනගෙන මොකද උනේ? ස්කන්ධ ධර්මය පිරිසිඳ දැනගෙන රහත් වුණා කියලා මජ්ක්‍ධිම නිකායේ පපංච සූදනී කියන අටුවාවේ සඳහන් කරලා තියෙනවා. ඉතින් අදට નિયમિત දේශනා මෙතකින් අවසන් වෙනවා. අපි දැන්
දින කිහිපයක ඉඳලා මජ්ක්‍ධිම නිකාය කියන උතුම් හස්තසාර ග්‍රන්ථයේ මූල පණ්ණාසක, මජ්ක්‍ධිම පණ්ණාසක, උපරි පණ්ණාසක කියන ග්‍රන්ථ රත්නයන්හි තියෙන සූත්‍ර 152ම දේශනා කරන්නට සාකච්ඡා කරගෙන අද තමයි ඔන්න මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකය කියන පළවෙනි පොතේ මූල පරියාය කියන පළවෙනි සූත්‍රය සාකච්ඡා කළේ, දේශනා කළේ. ඉතින් අපි ආරාධනා කරනවා පින්වත්නි, අපිට සීලය තුල නතර වෙලා ඉන්න නැතුව, දානය තුල නතර වෙලා ඉන්න නැතුව, යම් කිසි සාමාන්‍ය සමත විපස්සනාවක නතර වෙලා ඉන්න නැතුව පඨවිය වශයෙන්ම අවබෝධ කරගන්න වැඩපිළිවෙලක් තියෙනවා. ආපෝ ධාතු වශයෙන් පිරිසිදු දැක ගැනීමේ වැඩපිළිවෙලක් කරන්න වෙලා තියෙනවා. ස්කන්ධ ධාතු ආයතන ආදී ස්කන්ධ ධාතු ආයතන වශයෙන්ම අනාත්ම ධර්ම විදියට පිරිසිඳව දැනගන්නට අපිට කළ යුතු මහා වැඩපිළිවෙලක් තියාගෙනයි මේ ජීවත් වෙන්නේ. ඉතින් ආරාධනා කරනවා දවසින් දවස අපිත් එක්ක එකට එකතු වෙන්න. හෙට දවසේ මූල පණ්ණාසකයේ දෙවෙනි සූත්‍රය අපේ ගෞරවනීය තවත් ස්වාමීන් වහන්සේ නමක් දේශනා කරන්න සූදානමින් ඉන්නවා. ඉතින් එකතු වෙන්න, නොතේරෙන තැන් පොත්පත්වල ලියා ගන්න, පුළුවන් නම් මේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකය ග්‍රන්ථය අරගෙන හදාරන්න. ඒ තුළින් බහුශ්‍රුත, ධර්මදර, විනයදර, වියක්ත, විනීත, විශාරද, පරමත ධර්මයෙන්ම බැහැර කරන උතුම් ශ්‍රාවකයෙක් විදියටම මේ ජීවිතේ කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය පිණිතුන්ට තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව මෙතන අවසන් කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි.